ශ්‍රී ලංකා ටෙලිකොම් සහ මොබිටෙල් සේවා එක්තැන්ව SLT මොබිටෙල් ලෙසින් අලුත් ගමනක SLT මොබිටෙල් එකම එක සබැඳියාව. සන්ලයිට් කියා නැචරල්ස් ඔබේ ඇඳුම් කියා කරයි. අද 2021 මාර්තු 15 සඳුදා සිරස්තල අවුරුදු සමයේ සංචරණ සීමා පැනවීමට වෛද්‍යවරුන්ගෙන් යෝජනාවක්. සංචරණ සීමාවන් නැති කිරීම ඉතාමත් අවශ්‍යයි. ශ්‍රේණි 3කට බස්නාහිර පාසල් ඇරේ. ශිෂ්‍යත්වය සහ උසස් පෙළ කල් නොදමන බව අධ්‍යාපන ලේකම් අද කියයි. සමගි ජනබලවේගයට අදට වසරයි. සමරුම් උත්සවයේදී සජිත්ගෙන් පාක්ෂිකයින්ට බලාපොරොත්තුවක්. පොදු ජනාධිපතිවරයෙක් සමග පොදු ජන ආණ්ඩුවක් බිහි කරන්නට සහල් හිගේ පියවන්න සහල් රටින් ගෙන්වීමට බන්දුල කැබිනට් අවසර ඉල්ලයි. කැබිනට් අනුමැතියක් ලබා ගන්න මම බලාපොරොත්තු වෙනවා. මට්ටක් කුලියේ ගින්නකින් නිවාස 32ක් සම්පූර්ණයෙන්ම විනාශ වේ. ගින්න බලන්න ආ මන්ත්‍රී මනෝට ජනතා විරෝධය. 13200ක් අපි ගෙවලා දුවා. පදිංචි කරා. බොරු කියන්න බෑ මස්ටර්. මේගොල්ලෝ දන්නේ දවුල්ට බා. ඇල්කොහොල් අඩංගු හෑන්ඩ් සැනිටයිසර් භාවිත කරන්න. ලෙඩ රෝග ඇති කරන විෂ බීජවලට එරෙහිව සටන් කරන්න. හඳුන්වා දීමේ මිල රුපියල් 350යි. From Other Therana, this is Other Therana Prime Time with Srimani Yapa and Kalindu Karuna Ratna. Live from Studio 24 in Colombo. ආයුබෝවන්. ඔබ අදත් එක්වන්නේ ශ්‍රී ලංකාවේ අංක 1 සහ විශ්වසනීයම පුවත් විකාශය අද දෙරණ 6:55 සමගින්. මෙරටින් වාර්තා වූ සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන අද 88,000 සීමාව පසු කළා. රජයේ වෛද්‍ය නිලධහරින්ගේ සංගමය පෙන්වා දෙන්නේ එළමෙන උත්සව සමයේ සංචරණ සීමා පැනවීම කෙරෙහි රජයේ අවධානය යොමු විය යුතු බවයි. මේ අතර බස්නාහිර පළාතේ පාසල්වල ශ්‍රේණි 3ක් ඇතුළුව දිවයිනේ සියලුම පාසල්වල අධ්‍යයන කටයුතු අද යළි ආරම්භ වුණා. දිවයිනේ සියලුම පාසල්වල අධ්‍යයන කටයුතු අද යළි ආරම්භ කෙරුණේ පළමු වාරයේ දෙවන අදියරේ අධ්‍යයන කටයුතු සඳහායි. කෙසේ වෙතත් කොවිඩ් ව්‍යාප්තියේ ඉහළ අවදානමක් ඇති බස්නාහිර පළාතේ පාසල්වල 5, 11 සහ 13 ශ්‍රේණි පමණක් අද ආරම්භ වුණා. බස්නාහිර පළාතේ පාසල්වල සෙසු ශ්‍රේණි ආරම්භ කෙරෙන්නේ ලබන අප්‍රේල් 19 වනදා එනම් සිංහල දෙමළ අලුත් අවුරුදු නිවාඩුවෙන් පසුවයි. සතුටු යාළුවෝ හම්බෙන්න එක ගැන ඒ චුට්ටකුත් බයයි දැන් කොරෝනා හැදෙයි. මේ වසංගතෙත් එක්ක කාලයක් තිස්සේ යන්න එපා දැන්. ඉතින් අපි සෞඛ්‍ය නීති වලට යටත්ව ඉදිරියට යන්න ඕනේ. පහවසර 11 වසර සහ 13 වසර ශිෂ්‍යයින්ට මේ වර්ෂය තුල විභාගයක් සඳහා ඉදිරිපත් වීමට සිද්ධ වෙලා තියෙනවා. ඒ නිසා අපිට ලැබිලා තියෙන ඉතා කෙටි කාලය තුල විෂය ආවරණය කරලා විභාගය සඳහා සූදානම් කළ යුතු වෙනවා. 2020 අවුරුද්දේ සම්පූර්ණයෙන්ම විෂය මාලාව කෙරුණේ නැහැ. ඒ කියන්නේ මාස 3යි කෙරුණේ. ඊළඟට මේකෙත් වාරයක්ම කෙරිලා නැහැ බස්නාහිර පළාතේ. අපි ඉල්ලීමක් කළා යම්කිසි නව විෂය මාලාවක් සැලසුම් කරන්න කියලා. නමුත් අභාග්‍යයට ඒව එකක්වත් කරලා නැහැ. විභාග කොමසාරිස්වරයා ප්‍රකාශයට පත් කළා උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාග කල්යයි කියලා. එතකොට අපි දැක්ක අධ්‍යාපන ලේකම්වරයා ප්‍රකාශ කරනවා එහෙම තීන්දුවක් තාම අරගෙන නැහැ කියලා. අධ්‍යාපන අමාත්‍යාංශයයි විභාග දෙපාර්තමේන්තුවයි තියෙන්නේ එක ළඟ එක තාප්පෙන් වෙන් වෙලා තියෙන්නේ. ඇයි මේගොල්ලන්ට සාකච්ඡා කරලා තීන්දුව తీරන ගන්න බැරි? බස්නාහිර පළාතේ සිසුන් පාසලට පැමිණීමේ අද දින ප්‍රගතිය පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශය මෙලෙස කරුණු පැහැදිලි කළා. සමස්තයක් වශයෙන් ගත්තොත් එහෙම බස්නාහිර පළාතේ දරුවෝ ඇවිල්ලා තිනවා 79ක්. ගුරු බවතුන් ඇවිල්ලා තිනවා 78ක්. මේ විභාග කොමසාරි ජෙනරාල්තුමාගෙන් එහෙම ප්‍රකාශයක් ලැබිලා තිනවා. ඉතින් එතුමාගේ පැත්තෙන් මේක සාධාරණයි. මොකද එතුමාට ඕනේ මේ දිනවකවානු නියම කරගන්න. පළවෙනිම කරුණ තමයි දරුවන්ගේ විෂය නිර්දේශය කොයිතරම් දුරට ආවරණය කරලා තියනවද කියලා. ඒක අනුව තමයි අපිට තීරණය කරන්න වෙන්නේ විභාග කොමසාරි ජෙනරාල්තුමාට උපදෙස් දෙන්න. හරි අපිට මේ දවසට විභාගෙ තියන්න පුළුවන් කියන එක. ඒක තමයි තාක්ෂණිකම කරුණ. බලාපොරොත්තු වෙන්නේ කල් දානවට වැඩිය එක දවසින් හරි අධ්‍යාපනයේ පස්සට දාන්න නැතුව ඒ නියමිත දිනට කරන තමයි බලාපොරොත්තුව.
අහඹු PCR පරීක්ෂණ මගින් කොවිඩ් ආසාදිතයින් 52 දෙනෙකු තහවුරු වූ මොරවක නගරයේ පාසල් 3හිම සිසුන්ගේ පැමිණීම ඉතාම අවම මට්ටමක අද පැවති අතර එක් පාසලක කිසිදු සිසුවෙකු පැමිණ තිබුණේ නැහැ. ඒක එක ළමයෙක්වත් ආවේ නැහැ. මායි අපේ තව ටීචර්ස්ලා දෙන්නෙක් ආවෙච්චරයි. මාපියන්ගේ බය තමයි ගොඩක්ම තියෙන්නේ. නොවුඩ් දමිළ මහාවිද්‍යාලයේ පහවසර සිසුවෙකුට වෛරසය ආසාදනය වීම හේතුවෙන් එම විදුහලේ පහවසර අධ්‍යයන කටයුතු ලබන සඳුදා තෙක් අත්හිටුවීමට හැඩන් කලාප අධ්‍යාපන කාර්යාලය පියවරගෙන තිබෙනවා. කොවිඩ් ආසාදිතයින් 307 දෙනෙකු ඊයේ මෙරටින් හමු වූ අතර වැඩිම ආසාදිතයන් ප්‍රමාණයක් හඳුනා ගැනුණේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. තවත් කොවිඩ් මරණයක් ඊයේ වාර්තා වුණේ වැලිගම ප්‍රදේශයෙන්. ඒ අනුව සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 527ක් දක්වා ඉහළ ගියා. දැන් අප්‍රේල් මාසයේ මේ නව අවුරුදු මාසයේ ඇවිල්ලා නැවත අනිත් ප්‍රදේශවලින් විශාල ලෙස කොළඹට ජනතාව එන්න පටන් ගත්තොත් කොළඹ ජනගහන සංචාරණය වැඩි වුණොත් මේ රෝගයෙන් නැවත වාරයක් උත්සන්න වීමේ තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා සංචාරණ සීමාවන් නැති කිරීම ඉතාමත් අවශ්‍යයි. දැන් මේ පෙබරවාරි රට ගිහිල්ලා සංචාරය කරලා ලංකාවට එන්න වෙනම නීතියක් හදලා තියෙනවා. නිරෝධානය වෙන්නේ දවස් 7යි. ඒත් නිවසේම. ප්‍රභූවරුන් සාමාන්‍ය මිනිසුන් කියලා වෛරස් එකට වෙනසක් නැහැ. යම්කිසි සෞඛ්‍ය උපදේශමාලාවක් නිකුත් කරා නම් ඒ නිකුත් කරපු උපදේශමාලාව සියලු දෙනාටම පොදු විය යුතුයි. විද්‍යාත්මක කාරණාවද පදනම් වෙලා පමණයි නිරෝධායන ක්‍රියාවලිය සම්බන්ධයෙන් තීන්දුව తీරන ගත යුත්තේ. විදේශගතව සිට මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයන්ට නව නිරෝධායන නීති සහිත මාර්ගෝපදේශ මාලාවක් සකස් කිරීම සම්බන්ධයෙන් මේ වන විට රජයේ අවධානය යොමු තිබෙනවා. අපි දන්නවා මේ රට විරුවන් හැටියට හඳුන්වපු මොවුන් තමන්ගේ වියදමින් ගුවන් ටිකට්පත් අරගෙන මහා දෙවන්ත රැල්ලක් නිර්මාණය කරගෙන ලංකාවට ආවා ජනාධිපතිවරණය සඳහා සහයෝගය ලබා දෙන්න. අද ඔවුන් ඇතැම් උදවිය පාරවල් වල සිඟමන් ඇතිනවා. ඒ නිසා අපි ඉතාමත්ම කරුණාවෙන් මේ රජයෙන් ඉල්ලන්නේ ඔවුන් එන්නත ගහලා තියෙනවනම් ඔවුන් PCR පරීක්ෂණයකින් පස්සේ නිවෙස්වල ස්වයං නිරෝධායනය සඳහා කටයුතු කරන්න. යුද මුදාපති ජෙනරල් ශාවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ අද තවත් ආසාදිතයින් 178 දෙනෙකු හඳුනාගත් බවයි. ඒ අනුව මේ දක්වා මෙරටින් වාර්තා වූ සමස්ත ආසාදිතයින් ගණන 88085 දක්වා ඉහළ ගිය අතර 84969 දෙනෙකු ප්‍රතිකාර සහ නිරෝධායන කාල සීමාව අවසන් කර තිබෙනවා. අද වන විට කොවිෂීල්ඩ් එන්නත ලබාගත් සමස්ත පුද්ගලයන් ගණන 7,73,011ක් බව වසංගතොරක විද්‍යාංශය සඳහන් කළා. කොළඹ මහනගර සභා සීමාවේ පදිංචි වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයන් සඳහා www.colombo.mc.gov.lk යන වෙබ් අඩවියෙන් හෝ e-channeling වෙබ් අඩවිය හා එහි ජංගම යෙදවීම මගින් එන්නත ලබා ගැනීමට පහසු වේලාවක් වෙන් කරගත හැකි බව කොළඹ මහනගර සභාව අද නිවේදනය කළා. රුධිර කැටිගැසීම් පිළිබඳව වාර්තා වීම හේතුවෙන් ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ් මර්ධන එන්නත භාවිතය තාවකාලිකව අත්හිටුවීමට නෙදර්ලන්තය සහ අයර්ලන්තයත් පියවරගෙන තිබෙනවා. අයර්ලන්තයේ ජාතික ප්‍රතිශක්තිකරණ උපදේශක කමිටුව පවසන්නේ රුධිර කැටිගැසීමේ බරපතල සිදුවීම් 4ක් සම්බන්ධයෙන් නෝර්වේ රාජ්‍යය සිය සෞඛ්‍යාංශ වෙත අනතුරු ඇඟවීමක් සිදු කර තිබවයි. ඉතාලියේ දැඩි සංචලන සීමා අද සිට ක්‍රියාත්මකයි. මේ යටතේ රෝමය සහ මිලානෝ නගර අයත් වඩාත් ජනාකීර්ණ කලාප දෙක ඇතුළුව රටෙන් අඩකට වැඩි ප්‍රමාණයක පාසල් වෙළඳ සහ අවන්හල් වසා දෙවනු ඇති. ගෝලීය කොවිඩ් ආසාදිතයන් ගණන අද 12,07,000 ඉක්මවා ගියා. කොවිඩ් හේතුවෙන් ලොව පුරා සිදු වූ සමස්ත මරණ සංඛ්‍යාව 26,64,000කට අධිකයි. බැංකු පොලිය අඩුම වෙලාවේ ලක්ෂ 5ක් ගෙවා වෙන් කරගන්න. මල්බෙරි රෙසිඩන්ස්. වේගයෙන්ම ක්ලේම්ස් ගෙවන ලංකාවේ හොඳම සෞඛ්‍ය රක්ෂණය සොෆ්ලොජික් ලයිෆ්. මීළඟ ජනාධිපතිවරණයේදී පොදු ජන දුක හඳුනන ජනාධිපතිවරයෙක් සහ ආණ්ඩුවක් බිහි කිරීමට සමගි ජන බලවේගය කටයුතු කරන බව එම පක්ෂයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. සමගි ජන බලවේගයේ පළමු සංවත්සරය වෙනුවෙන් අද පැවති ජන රැළිය අමතමින් සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියා. The big story. සමගි ජනබලවේගයේ පළමු සංවත්සරය නිමිත්තෙන් සංවිධාන කළ ජන රැළිය අද පස්වරුවේ පැවැත්වුණේ කොළඹ හයිඩ් පිටියේදී. ඒම පක්ෂයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන්. අභියෝග ජයගන්නට එකට සිටගමු යන්න එහි තේමාව වී තිබුණා. ජන රැළිය සඳහා සමගි ජන බලවේගය නියෝජනය කරන සෙසු මන්ත්‍රීවරුන් දෙක්ව සිටි නමුත් පක්ෂ මහලේකම් රංජිත් මදු බණ්ඩාර මහතා අසනීප තත්ත්වයක් හේතුවෙන් ඊට එක් වූයේ නැහැ. අපි ඉදිරියේ තියෙන බරපතලම වගකීම තමයි 2024-25 වෙනකොට අපේ ජනාධිපතිවරයෙක් අපේ ආණ්ඩුවක් අපි හදන්න ඕනේ.
සජිත් ප්‍රේමදාස මැතිතුමා මේ රටේ මීළඟ ජනාධිපතිවරයා කරන්න ඕනේ. පෙරමුණට ඇවිල්ලා අපිට ශක්තිය දෙන අය, බිම්මට්ටමින් ජයග්‍රහණ වෙනුවෙන් නායකත්වය දෙන අය, ඒ සියලු දෙනාම ආරක්ෂා කරලා ඒ අයට නිසි තැන දෙන්න අනාගතයේ රනිල් සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ ඒ ආණ්ඩුවකින් ක්‍රියා කරන්න බලාපොරොත්තු වෙනවායි කියලා මම තමුන්නාසල මතක් කරන්න කැමතියි. අපිට ශ්‍රී ලාංකිකයන් හැටියට අපිට එකතු වෙන්න පුළුවන් තැනක් අවශ්‍ය වෙලා තියෙනවා. අන්න ඒ බලවේගය ගොඩනගන්න තමයි සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ නායකත්වයේ යටතේ අපි තමුන්නාන්සලා සියලු දෙනාම ඒකරාශී වෙලා ඉන්න කියන එක හොඳට මතක තියාගන්න. ඉතිහාසයේ පළවෙනි වතාවට ගත්ත ණය පියවන්නවත් ණය ගන්න බැරි රටක් අද රාජපක්ෂලා හදලා තියෙනවා කියන එක මතක තියාගන්න. ඒ නිසා මේ රටේ අද ජනතාව තමන්ගේ ආදායම අහිමි වෙලා බෙන්ස් කාර් වල රොටි විකුණන තත්ත්වයට පහළට ආදායම වැටිලා මිනිස්සු මහමග හිඟා කන තැනටපත් වෙලා තියෙනකොට ජාවාරම්කාර පැලැන්තියක් ප්‍රකෝටි ගණනින් හරි හම්බ කරනවා කියන එක විතරක් අපි මතක තියාගන්න ඕනේ මිට්ටෝර්නි. එතුමල්ලා හිතන් ඇති කොමිසම් පිට කොමිසම් දාලා දේශපාලන පරිගැනීම් කියලා තක්කඩින්ව නිදොස් කොට නිදහස් කරලා අපිව හිරගෙවල් වල දාලා නතර කරන්න. අපට ඊළඟට අවශ්‍ය වෙන්නේ හුදු ඔලු ගෙඩි මාරුවක්, ආණ්ඩු පෙරලියක් නෙවෙයි, මේ රටේ යුග පෙරලියක්. තමුන්නාන්සලා කිව්ව එක්සත් ජාතික පක්ෂය ඒ නායකයාත් එක්ක ගමනක් යන්න බෑ කියලා. ඒ නායකයා රටත් කෑවා, පක්ෂයත් කෑවා. අපි දන්නවා තමුන්නාන්සලාට ආණ්ඩුවක් එනකොට තමුන්නාන්සලා බලාපොරොත්තු වෙනවා පාක්ෂිකයාගේ දරුවෙකුට රස්සාවක් දෙන්න. අපේ පක්ෂ නායකයාට ඒව තේරුන්නේ නැහැ. අද වෙනකොට අපි දකින්න නැවතත් රනිල් වික්‍රමසිංහ මහත්තයා മന്ത്രി කෙනෙක් කරගන්න බැරුව ඉඳගෙන කියනවා ආපහු ලෑස්තිලු ඇවිල්ලා රට බාර ගන්න. ඔන්න තමුන්නාන්සලාට ආපහු ගේමක් දෙන්න වෙනවා. මේ නරනෝ හොල්මන ආපත් ඇවිල්ලා අපට ආවේශ වෙන්න පටන් ගත්තොත් අනේ දෙයියනේ තමුන්නාන්සලා කට්ටනියෝ ලෑස්ති කරගන්න, කට්ටකු මංජල් ලෑස්ති කරගන්න, හොඳ තොইলයක් කඩන්න ඊළඟ පාර මක බෑ වෙලා යන්න කියලා. ඔබතුමන්ලාටත් මේ රටේ සකල විද ජන ප්‍රජාවට මම පැහැදිලිවම කියන්න කැමතියි. අපි ඔබ රට වටේ විහිදී සිටින ලක්ෂ සංඛ්‍යාත ජනතාව තවත් වාර්තාවක් අපේ රටේ ළඟදිම පිහිටවනවා. ඒ වාර්තාව තමයි මීළඟ ජනාධිපතිවරණයෙන් පොදු ජන දුක හඳුනන මේ රටේ ලක්ෂ 220ක් වූ ජනතාවට ශක්තිය ලබා දෙන පොදු ජනාධිපතිවරයෙක් සමග පොදු ජන ආණ්ඩුවක් බිහි කරන්නට අපි හැමෝම සමත් වෙනවයි කියන එක මම කියන්නට කැමතියි. මතක තබා ගන්න අපේ ජානවල තිබෙනවා කිසිම දවසක කිසිම මොහොතක ජනතාව අත් නොහරින ශක්තිය අපේ ජානවල තිබෙනවා. මිත්‍රවරුනි, මම පැහැදිලිව කියන්න කැමතියි රිදී හැන්ද කටේ තියාගෙන පක්ෂ නායකයන් හැටියට බිහි වුණු පුද්ගලයෝ නෙවෙයි. අපිට දැලිපිහියෙන් කිරි කන්නටත් සිද්ධ වුණා. ජනතාව එක්රොක් කරන ඒ මහා ජනතාවාදී ව්‍යාපාරයට සමගි ජන බලවේගය නායකත්වය දෙනවා පමණක් නෙමෙයි, මේ රටේ පොදු ජනයාගේ ජීවිත සුරකින්නට අපි අපේ ජීවිත උනත් පරිත්‍යාග කරන්නට ලෑස්ති කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්න කැමතියි. මට්ටක්කුලිය ෆර්ගියුසන් පාර කජීමාවත්ත ප්‍රදේශයේ නිවාස පෙළක අද ඇති වූ ගින්නකින් නිවාස 32ක් සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙනවා. ඔවුන්ගේ තත්ත්වය සොයා බැලීමට එහි ගිය සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගණේෂන් මහතාට ප්‍රදේශවාසීන්ගේ විරෝධය එල්ල වුණා. අද අලුයම 2:10ට පමණ කජීමාවත්ත නිවාස පෙළේ ගින්න හටගෙන තිබුණා. ගිනි නිවීම ඒකක නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් එක්ව අද උදෑසන වන විට ගින්න පාලනය කිරීමට කටයුතු කළත් නිවාස 32ක් සම්පූර්ණයෙන්ම විනාශ වී තිබුණා. කෙසේ වෙතත් කිසිදු ජීවිත හානියක් සිදු වී නැහැ. එක බඩුවක් අයිඩෙන්ටි කොපියක් ගත්තනයක්. එලාවත් නේ ඒ පිටිපස්සේම ගිනි එලිලා. සිද්ධියේ සැලවීමත් සමග විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එම ප්‍රදේශයට පැමිණ ගින්නෙන් වූ හානිය නිරීක්ෂණය කළා. ගෙවල් කැඩුවනේ කොයි අවුරුද්දද 2015 තුනුම දවස් හතෙන් දෙන්නම් කියලා චම්පි කරලා මාත්‍යා කිව්වා 2016 බැකෝ දාලා කැඩුවා. කජිනාවත්ත නිවාස ප්‍රශ්නය නිවාස ඇමතිතුමාට දැනුවත් කරලා මම පාර්ලිමේන්තුවට කතා කරලා මම විසඳුමක් වෙනුවෙන් මට කරන්න දුන්න උපරිමය කළා. අනතුරුව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගණේෂන් මහතාද ගින්නෙන් හානි වූ නිවාස බැලීමට පැමිණි අතර එහිදී නොසන්සුන් තත්ත්වයක් හටගත්තා.
අපිට සාගර මන්ත්‍රීතුමා තමයි මේකට අපිට ඡන්ද බෝම්බ එකට අරන් දුන්නේ. බොරු කියන්න ඕනේ. අපිට මේ මාස ඡන්ද බෝම්බ නැත්තම් අපිට තාමත් කොන්ජරංග කේකේ පොඩකින්ද 13200ක් අපි කෙවල් ලදුවා. පදිංචි කරා. අපි අයින් කරේ නෑ. මන්ත්‍රීතුමා මේකෙන් දෙන්න තුන කාලේ පහ වුණා. පාර්ලි ඇමතුමා ඉතින් ඇමතිවරයෙක් වශයෙන්. ඉතින් ඒ කාලේ දුන්නේ නෑනේ. මිනිස්සුන් ගෙවල් කල්ලා දැම්මනේ. නෑ බොරු කියන්න බෑ මස්තුමා. ඔයා තමයි මම ගමේ ඉන්න කෙනා. බොරු කියන්න එපා. හැදුවේ මහින්ද මහත්තයා හැදුවේ. මේ සාගර මන්ත්‍රීතුමා ඉන්න අපි එකට ඉන්නේ. මහින්ද මහත්තයා හැදුවේ බොරු කියන්න එපා. පාර්ලි කැඩුවෙත්. මේ මිනිස්සුන් ගෙවල් කැඩුවේ පාර්ලි. කට තිබුණා. ස්වාමිනාංශ මේ කියන්න එපා. දෝසකරන් මේගොල්ලෝ දන්නේ දවුරුදු පහ. දෝසකරනවා එක එක්ක ආවද මේ දන්නේ. ඔක්කොම එනකා වැඳගෙන එනවා සන්නක මොනාරි උනාලා පස්සේ එක එක නෑ දෝලා දාලා කඩුව එක එක නෑ ඒකට අපිලා තමයි ඔක්කොම ළමදිලා මන්දිලා ඔක්කොම ඒතෝනේ තමයි ඉතියේ. අනතුරුව කොළඹ නගරාධිපතිනිය පැමිණ අවතන්නුවන් පිළිබඳ සොයා බැලුවා. මේ පාර ගෙවල් කඩලා පාරට දැම්මා. මේ පාරට කිරින දෙපා. පාරට අනාථ කරන්න එපා. ඉල්ල කියලා යනවා එච්චරයි. අතර කාලයකට ඔබ කියලා යන එක විතරයි අපි මේව කරන්නේ. ඊයේ ග්‍රාම නිලධාරිතුමා ඇවිල්ලා කියලා තියෙනවා මේක අනවසර ගෙවල් හදලා තියෙනවා. CID එකෙන් ඇවිල්ලා අද උදේ 10ට පරීක්ෂණයක් පවත්වනවා කියද්දි තමයි ඊයේ මේක ගිනිගන්නේ. ප්‍රධාන හේතුව. පහනක් දාලා තියෙද්දි ඒක පෙරලිලා ගිනිගත්ත විදිහට තමයි දැන්ට අපිට තියෙන ආරංචිය. තාවකාලික මාතන් ලබා දීලා තියෙනවා. මේ අයගේ ආහාර සියල්ලම නගර සභාව විසින් අපි ලබා දෙනවා. මින් ඉදිරියට මේ වගේ දේවල් නොසිදු වෙන්න වග බලා ගන්න අපි කටයුතු කරනවා පොලිසියත් එක්ක. පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිසමේ අවසන් වාර්තාව අසම්පූර්ණ වාර්තාවක් බව අගරාධිකරු අතිවතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් යලි පවසනවා. උන්වහන්සේ අද මේ බව සඳහන් කළේ මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින්. මම මගේ ජනතාව මේ පල්ලිවල ඒ මිනිස්සුන්ගේ ඇඟවල් කඳවල් කෑලි වලට කැඩලා තියෙන එක මගේ මේ ඇස් දෙකෙන් දැක්කා. මම දන්නේ ඔය කියන දේශපාලකයෝ ඒක දැක්කද කියලා. ජනාධිපති කොමිසම Tamanට පුළුවන් විදියට විමර්ශනය කරන්න ඇති. නමුත් ඒක ਸਰව සම්පූර්ණ ලියවිල්ලක් නෙමෙයි. මේක අපි මූලික වශයෙන් සලකන්නේ අසම්පූර්ණ වාර්තාවක් හැටියට. යම් මූලික කාරණා කීපයක් එහෙම මෙහෙන් තියෙනවා. නමුත් මේකට කර්තෘවරුන් වෙච්ච අය උදවිය හඳුනා ගැනීම, ඒ වගේම මේකට මුදල් හදල් දුන්න අය කවුද කියලා හඳුනා ගැනීම, එම ආයතන වලට පිටිපස්සේ හිටපු යම් දේශීය හෝ විදේශීය සංවිධාන තියෙනවාද කියන එක හඳුනා ගැනීම හරියාකාරව සිදු වෙලා නැහැ. නිසා අපිට මේ කොමිෂන් සභාව වාර්තාව ගැන සෑහීමකටපත් වෙන්න බෑ. අන්න ඒක තමයි යථාර්ථය. සාධාරණ මිලට සහල් වෙළඳපළට සැපයීමක් සිදු නොකර හිඟයක් ඇති කළහොත් සහල් විදේශයන්ගෙන් ආනයනය කොට අඩු මිලට වෙළඳපළට සැපයීමට කැබිනට් අනුමැතිය ලබා ගන්නා බව වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුලු ගුණවර්ධන මහතා පවසනවා. කෙසේ වෙතත් අද දිනයේත් සහල් වෙළඳුන් සහ පාරිභෝගිකයින්ද සහල් මිල ඉහළ යාම සම්බන්ධයෙන් මැසිවිලි නැගුවා. එමෙන්ම අදට යෙදී තිබෙන ජාත්‍යන්තර පාරිභෝගික අයිතිවාසිකම් දිනය නිමිත්තෙන් වැඩසටහන් කිහිපයක්ද සංවිධානය කර තිබුණා. ජාත්‍යන්තර පාරිභෝගික අයිතිවාසිකම් දිනය අදට යෙදී තිබෙනවා. ඒ වෙනුවෙන් පාරිභෝගික ජනතාව දරුවත් කිරීමේ වැඩසටහන් කිහිපයක්ම දිවයිනේ ප්‍රදේශ කිහිපයකදී පැවැත්වුණා. සැබවින්ම මෙරට පාරිභෝගික ජනතාවට සිය අයිතිවාසිකම් හිමිව තිබේද? පාරිභෝගික අයිතිවාසිකම් තියෙන මෙහි 250ට වෙච්ච එක 450 ඊළඟ සැරේ යනකොට අයිතිවාසිකම් කියන්නේ අපිට සාධාරණ මිලට බඩු ගන්න තියෙන්න ඕනේ. ඉතින් එහෙම සාධාරණයක් නැහැ ඉතින්. රජෙන් නිසි වැඩපිළිවෙලක් නැහැ කිසිම දෙයකට. අයිතිවාසිකම් තිබුණාට අපිට අයිතිවාසිකම් ලැබෙන්නේ නැත්නම් අපි මොනවද කරන්නේ? පාරිභෝගික රැකිලා තියෙද? රැකිලා නැහැනේ. රැකිලා තියෙනවා මේ වෙන්නේ නැහැ. 100%ක්ම ලැබිලා නැහැ. එහෙම අයිතිවාසිකම් කියලා දෙයක් පාරිභෝගිකයද නැහැ. මේවා ඔක්කොම වචන වලට විතර සීමා වෙලා තියෙන්නේ. එමෙන්ම වෙළඳ පොලේ සහල් මිල ඉහළ යාම පිළිබඳවත් ජනතාව සහ වෙළඳුන් පළ කළේ මෙවන් අදහසක්. සුදු කැවිලි 110යි. රතුත් එහෙමයි. පෝල් කාරයෝ දෙන්නේ හොඳම කීරි සම්බයික 160යි විකුණන. පොඩි ඉංගයක් තියෙනවා බඩ තියෙනවා වුණාට සම්පදම නැත්තේ. ආල් එනවා මත ටික ටික එනවා. ඔයගොල්ලෝ එමතුමා කියලා තියෙන්නේ මේ රතු කෙකුළු කිලෝ 89 අද සිට සතෝසෙවලේ. මිනිස්සු රතු කෙකුළු විතර කන්න පුළුවන්. රතු කෙකුළු මෙතන විකුණනවා 93යි. පාලන මිලට හාල් නැහැ කොහොක්වත්. බඩුත් නැහැ. එන්නේ නැති ඉතින් බී හංගක නැති ඒකයි. සෞභාග්‍යනේ තියෙන්නේ දැන්. ඒකින්ද ගානක් නැහැ. දැන් කීයට දුන්නත් කණ එකයි තියෙන්නේ. ආඩුවේ සුදු කැකුළු රතු කැකුළු විකුණන්න බෑ. ගණන් වැඩිනේ. වික්කොත් අපිට දඩේ ගන්නවා. ඒ ප්‍රශ්නේ නිසා අපි ඒක අත්හැරලා තියෙනවා. මෝල් හිමියා ඉන්න රුපියල් 5 රුපියල් 2-3 වැඩි කරනවා. මේක ඉදිරියට ගෙනන්න බැරි තත්ත්වයක් තියෙන්නේ. ඕකට එක්ක මොකද පිටරටින් ගෙන්නන්න ඕනේ. තාල් මිල වැඩි. කණ්ඩ බෑ. යන්න ඕනේ බන්දුල මහත්තයලා ගෙදර විතරයි තියෙන්නේ. හාල් වෙනුවට කණ්ඩ වෙලා තියෙන්නේ පාස්. හාල් මිල අන්තිමයි. දැන් එක වෙලා කන්නේ. කෙසේ වෙතත් සහල් මිල සම්බන්ධයෙන් වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා මෙලෙස අදහස් පළ කළා.
රජයේ පැහැදිලි ප්‍රතිපත්තියක් කියලා තියෙනවා. කීයට බී මිලදී ගත්තත් පාරිභෝගිකයට රුපියල් 100ට අඩුවෙන් සහල් ලබා දිය යුතුයි කිය. සාධාරණ මිලට සහල් සපයන්න බැරි වුණොත් හිඟියක් ඇති කළොත් මැව්වොත් අපි විශාල සහල් තොගයක් ගෙනහල්ලා වෙළඳ පොළට අඩු මිලට සපයන්න කැබිනට් අනුමැතියක් ලබා ගන්න මම බලාපොරොත්තු වෙනවා. මොකද එන සිංහල දෙමළ අවුරුදු උත්සව සමයේදී ජනතාවට හිඟියකින් තොරව අත්‍යවශ්‍ය පරිභෝජන භාණ්ඩ සැපීම සඳහා විශාල උත්සාහයක් අපේ අමාත්‍යාංශය දරනවා. රජයට සීනිබදු ආදායම අහිමිවීම පිළිබඳව අදත් පාර්ශ්ව කිහිපයක්ම අදහස් පළ කළා. කිසිම වංචාවක් වෙලා නැහැ කියන එක පැහැදිලිවම කියන්න පුළුවන්. මොකද ඕනෑම බදු වැඩි කිරීමේදී සහ අඩු කිරීමේදී කාට හරි වාසියක් වෙන්න පුළුවන්, කාට හරි අවාසියක් වෙන්න පුළුවන්. මේ රටේ මාජනතාව ගැන හිතලා මේ ගත්තු තීන්දුවක් සීනි බදු අඩු කිරීම. මොකද නැත්තම් සීනි මිල අද වෙද්දී 180ක් 190ක් වෙනවා. බන්දුල ඇමතුමා කියනවා මේ සීනි බද්ද අඩු කිරීම නිසා මේ කසිප්පු පෙරන මිනිසුන්ට තමයි වැඩිපුර වාසියක් ගිහිලා තියෙන කියලා. ඒක ඇත්ත. අපිට මුදල් අමාත්‍යාංශයේ නිලධාරීනුත් කියපු විදියට වාසිය ගිහිලා තියෙන තවත් කණ්ඩායමක් තමයි හොරාරක්කු හදන මිනිස්සු, කසිප්පු පෙරන මිනිස්සු. ඉතින් අපිත් කියන්නේ හැම පැත්තෙම මේකට විමර්ශනය කරන්න. කවුද මේ වැරද්ද කරේ කියන එක. අපි මේවා හංගන්න ඕනේ නැහැ. ජනාධිපතිතුමා සත්භාවයෙන් කරේ, ආණ්ඩුව සත්භාවයෙන් කරේ. මේක වංචාකරු පිරිස වෙනම ඉන්නවා. ඒ වංචාකරු පිරිසු මේක අය කරා ගන්න පුළුවන් වුණොත් ඒකත් හොඳයි. ඒ පිළිබඳව අපි සොයලා බලනවා. ආණ්ඩුව කරන්න ඕනේ අපි යෝජනා කරනවා එක්සත් ජාතික පක්ෂයේ හැටියට මේ අතිරික්ත ලාභ බද්දක් ගන්න. ලාභ බද්දකින් ලාභ ගත්තාගෙන් මේ බද්ද අය කරගන්න ඕන. ස්වාධීන පරීක්ෂණයක් කරන්න ඕන ආණ්ඩුව ඉලදී ගන්න වැඩි මිලකට. ඊට පස්සේ සතුට විකුණන්නේ අඩු මිලකට. දැන් මෙතන පිළිබඳ පරීක්ෂණයක් සම්පූර්ණයෙන් අවශ්‍යයි. යහපාලන රජය වුන් දිගින් දිගටම කරේ බදු අඩු කරනවා තමන්ගේ හිතවත් කට්ටියට රටට ඒ දේවල් ගෙන්නන්න ඉඩ දෙනවා අඩු බද්දකට ඊළඟට සතියකින් දෙකකින් නැවත බදු වැඩි කිරීමක් සිදු කරනවා. නමුත් අපේ රජය කිසිදු ආකාරයකින් එසේ කටයුතු කළා නැහැ. මේ 725ට අඩු කරපු සීනි බද්ද අදටත් තියෙන්නේ 725ටම තමයි. අපි රජයට කියන්නේ බෝලේ පාස් කරන්න එපා. වහාම නඩු දාන්න. නඩු දාලා මේ වංචාව කරපු අයට එදා අපි යාපාන ආණ්ඩු කාලේ කෙරුවාගේ අවශ්‍ය පීවර ගන්න. එතකොට රජයේ මේ බිලියන 14.2 අය හිමි කරගත්තේ පාරිභෝගිකයට සහන ලබා දීමේ අරමුණක් ඇතුව. අපි කියන්නේ තේ තමයි පාරිභෝගිකයට සහන හම්බුනේත් නැහැ, රජයට බදු හම්බුනේත් නැහැ අවසානයේ. පාරිභෝගිකයට 100%ක්ම හම්බුනේ නැද්ද? පාරිභෝගිකයට බිලියන 8ක සහනයක් ලැබුණා. සියලුම ව්‍යාපාරිකයන්ට ගියේ බිලියන 6ක මුදලක්. මේ ගණන් සියල්ලක්ම වගකීමක් ඇතුව රේගුවට ලබා දීපු ගණන්, අලෙවි කරපු ගණන්, ඒ වගේම මේ බදු ආදායම් පිළිබඳව සියලුම ගණනයන් කරලා තමයි මේක ලබා දීලා තිබෙන්නේ. බද්ද ගහන වෙනකොට 88000ක් ගෙනත් තිබුණා. එතකොට ඒකෙන් 8000ක් තමයි ඔය කියන සමාගම ගෙනත් තිබුණේ. ඉතින් එතකොට ඊට පස්සේ සීනි රටට අවශ්‍යයි සීනි. ඉතින් එතකොට එතුමා මුදල් ආයෝජනය කරලා ඒක මෙහාට ගෙනාවා. මග මුහුදේ තිබෙන නැවක් තමයි මෙහාට හරවගෙන ගෙනත් තියෙන්නේ. එතකොට ආනයන බලපත්‍ර ගන්න අවස්ථාවට අරගෙන තමයි නැවට බඩු බටවන්න ඕන. අපි ඒක බැලුවා ඔය කියන කරුණු ආනයන අපනයන පාලක ඒ වෙනුවෙන් දඩ මුදලකුත් අනිවාර්යෙන්ම නොකළ තිබෙනවා. විවිධ පුද්ගලයින් කතරගම තම්මැන්නාව වැව රක්ෂිතයේ ඉඩම් වෙන් කරගෙන එය විනාශ කිරීමට සූදානම් වන බව පවසමින් ප්‍රදේශවාසීන් අද විරෝධතාවයක නිරත වුණා. විරෝධය පැවැත්වුණේ කතරගම ලුණුගම්වෙහෙර ප්‍රධාන මාර්ගයේ තම්මැන්නෑව පාලම අසලින් අවහිර කරමින්. මේ කතරගම ලුණුගම්වෙහෙර මාර්ගයේ පිහිටි තම්මැන්නාව වැව් රක්ෂිතයයි. එහි විවිධ ස්ථානවල මෙලෙස නම් සහ අකුරු සටහන් කර ඇති අයුරු දක්නට ලැබෙනවා. ප්‍රදේශවාසීන් පවසන්නේ රක්ෂිතයේ ඉඩම් වෙන් කර ගැනීමට පිරිසක් එලෙස අක්ෂර සටහන් යොදා ඇති බවයි. තිස්ස මහාරාම, දෙබරවැව, පන්නිගමුව, වීරවිල ඇතුළු ප්‍රදේශවල ව්‍යාපාරිකයින් මෙලෙස රක්ෂිතයේ ඉඩම් අත්පත් කර ගැනීමට උත්සාහ දරන බවද ජනතාව පවසනවා. මේ පිළිබඳ නිලධාරීන් දැනුවත් කළත් මෙතෙක් කිසිදු පියවරක් ගෙන නොමැති බවටයි ගම්වාසීන් චෝදනා කරන්නේ. මහත්තයා බලන්න මේකේ YS කියල් නම ගහලා තියෙනවා. ඊට එහා පැත්තේ MM ගහලා තියෙනවා රතු පාටින්. තව ගහලු 10න් තියෙනවා බේබි කියල් නමක් ගහලා තියෙනවා. රක්ෂිතය වෙනුවෙන් නිලධාරීන් නිසි පියවර නොගැනීම පිළිබඳ විරෝධය පළ කරමින් ප්‍රදේශවාසීන් අද විරෝධතාවයක නිරත වුණා. ඒ කතරගම ලුණුගම්වෙහෙර ප්‍රධාන මාර්ගය හරස් කරමින් මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී කතරගම ප්‍රාදේශීය ලේකම්වරයා පැවසුවේ මේ පිළිබඳව තමා මෙතෙක් දැන නොසිටි බවයි. එමෙන්ම මෙම ගැටලුව පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා එළඹෙන මාර්තු 18 වෙනිදා කතරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සාකච්ඡාවක් පවත්වන බවද ප්‍රාදේශීය ලේකම්වරයා පවසනවා. ඊයේ අද දෙරණ ප්‍රවෘත්ති විකාශයේ වාර්තා කෙරුණු කතරගම ගංගාරාමයේ අසල මැණික් ගඟාසන්නේ පිහිටි ගස් කිහිපයක අතු කිහිපයක් කපා ඉවත් කිරීම සම්බන්ධයෙන් කතරගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා මෙලෙස අදහස් පළ කළා.
අවුරුද්දට සැරයක් දෙසරයක් දැය සංස්ථාව ප්‍රාදේශීය සභාව එකතු වෙලා මිනිස්සුන්ට අවහිරතා වෙන ඒ අතු ටික අපි ඉවත් කරනවා. ඒක අපේ වගකීමක් නැතුව කොහේවත් ගස් කපලා නැහැ. ඉරච්ච මේ කුඹු කතු වගේ තමයි කපා ඉවත් කළා. කපා තිබූ අතු රාජ්‍ය දෙව සංස්ථාවේ සේවකීන් විසින් අදිවත් කෙරුණේ මෙලෙසින්. ජෝර්ජ් ස්ටුවර්ට් හෙල්ත් පෞද්ගලික සමාගමට සහ එහි සභාපති දිලිත් ජයවීර මහතාට අපහාස වන අයුරින් පුවත් පළකිරීම වළක්වමින් සිරස නිවුස් ෆස්ට් ප්‍රවෘත්ති විකාශයේ හිමි MTV පෞද්ගලික සමාගමට එරෙහිව පනවා ඇති වාරණ නියෝගය තවදුරටත් දීර්ඝ කිරීමට අධිකරණය අද නියෝග කළා. ඒ අදාළ නඩුව කොළඹ දිසා අධිකරණය හමුවේ අද කැඳ වූ අවස්ථාවේදී. රාජේන්ද්‍රන් රාජමහින්ද්‍රන් මහතා සභාපතිත්වය දරන MTV පෞද්ගලික සමාගම යටතේ ක්‍රියාත්මක සිරස නිවුස් ෆස්ට් ප්‍රවෘත්ති විකාශය ඔස්සේ ජෝර්ජ් ස්ටුවර්ට් හෙල්ට් සමාගමට සහ එහි සභාපති දිලිත් ජයවීර මහතාට අපහාස වන අයුරින් ද්වේෂ සහගත අරමුණකින් අසත්‍ය ගොතන ලද සහ මහජනතාව නොමග යවන සුළු ප්‍රවෘත්ති විකාශය කළ බවට චෝදනා කරමින් ජෝර්ජ් ස්ටුවර්ට් හෙල්ට් සමාගම මෙම නඩුව ගොනු කළා. ඒ අනුව ජෝර්ජ් ස්ටුවර්ට් හෙල්ට් සමාගමට සහ එහි සභාපති දිලිත් ජයවීර මහතාට අපහාසාත්මක වන අයුරින් පුවත් විකාශය කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණීය වාරණ නියෝගයක් නිකුත් කළ අතර එම වාරණ නියෝගය අවස්ථා කිහිපයකදීම දීර්ඝ කරනු ලැබුවා. පැමිණිලි පාර්ශ්වය ඉල්ලා ඇති අතුරු තහනම සම්බන්ධයෙන් දෙපාර්ශ්වයේ කරුණු සලකා බැලීම සඳහා මෙම නීති කෘත්‍ය අද යළි කැඳවනු ලැබුවේ කොළඹ ප්‍රධාන දිසාවිනිසුරු අරුණ අලුත්ගේ මහතා ඉදිරියේ. එහිදී දෙපාර්ශ්වීය නීතිඥයින් ලිඛිත දේශන මත මෙම නීති කෘත්‍ය ඉදිරියට පවත්වාගෙන යාමට එකඟ වූ අතර එළඹෙන බදාදා ලිඛිත දේශන මත නඩු විභාගය ආරම්භ කිරීමට ප්‍රධාන දිසාවිනිසුරුවරයා තීරණය කළා. ඒ අනුව ජෝර්ජ් ස්ටුවර්ට් හෙල්ට් සමාගමට සහ එහි සභාපති දිලිත් ජයවීර මහතාට අපහාසාත්මක වන අයුරින් පුවත් විකාශය කිරීම වළක්වාලමින් MTV පෞද්ගලික සමාගමට පනවා ඇති වාරණ නියෝගය ප්‍රධාන දිසාවිනිසුරුවරයා විසින් මාර්තු මාස 17 වනදා දක්වා තවදුරටත් දීර්ඝ කරනු ලැබුවා. අඟුණුකුල පැලැස්ස බන්ධනාගාරයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා රඳවා සිටින වෛයංශය අසල භූමියේ වල දමා තිබූ ස්මාර්ට් ජංගම දුරකථනයක් සොයා ගැනීමට බන්ධනාගාර බුද්ධ්‍යංශය සමත්ව තිබෙනවා. එය රාමනායක මහතාට ලබා දීම සඳහා රැගෙන ආ බවට සැකයක් පවතින අතර ඒ පිළිබඳ විමර්ශනයක් සිදු කෙරෙන බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක මහතා පවසන්නේ. දැන් තවත් පුවත් කිහිපයක්. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස්වරිය ශ්‍රී ලංකාවට මානව හිමිකම් චෝදනා එල්ල කිරීම හෙලා දකිමින් ඉතාලියේ මිලානෝහිදී එරට වැසෙන ශ්‍රී ලාංකිකයින් විරෝධතාවක් පැවැත්වුවා. ඒ අතර යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ජාත්‍යන්තර යුදාධිකරණය හමුවට ගෙන ආයුතු බව පවසමින් LTTE හිතවාදීන් පිරිසක් ලන්ඩන්හි දකුණු හැරෝ ප්‍රදේශයේදී උද්ඝෝෂණයක් පැවැත්වුවා. එහිදී මෙට්‍රොපොලිටන් පොලිසිය විසින් උද්ඝෝෂකයෙකු අත්අඩංගුවට ගනු ලැබුවා. සුනකයින්ට වෙඩි තබන පුද්ගලයෙකු පිළිබඳ අනුරාධපුර පණ්ඩුකාවේපුර ප්‍රදේශයෙන් වාර්තා වනවා. මෙම පුද්ගලයා පසුගිය 13 වනදා රාත්‍රියේ එම ප්‍රදේශයේ ක්‍රීඩාංගණය අසලදී සුනකයින් තිදෙනෙකුට වෙඩි තබා ඇති අතර ඉන් එම සත්වයින් තිදෙනා තුවාල ලබා තිබෙනවා. පසුව ඊයේ උදෑසන දෙම ස්ථානයට පැමිණි මොහු තුවාල ලබා සිටි එක් සුනකයෙකුට යලි වෙඩි තබා ඝාතනය කර තිබවයි වාර්තා වන්නේ. කෙසේ වෙතත් සැකකරු සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව අපමත මුදා හැර තිබෙනවා. එත් සමගින් ප්‍රවෘත්ති ප්‍රකාශය නිමාවට පත්වෙනවා. සුවදායි රාත්‍රියක්.